ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි. මහර බන්ධනාගාරයේ ගැටුම් පාලනයට ගිය පොලිස් නිලධාරීන් 150ක් ස්වයං නිරෝධායනයට. මහර බන්ධනාගාර සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධ නඩුව මෙම මස 11 වනදා දක්වා කල්යයි. අනුරාධපුර පූජාභූමි සංවර්ධන ව්‍යාපෘති ආරම්භෙයි. පරිසරයට එක්වන වීදුරු බෝතල් සහ කෘෂි රසායන බෝතල් අවම කිරීමට පරිසර ඇමතිගෙන් නව වැඩපිළිවෙලක්. සඳේ පස්ගෙන චංගේ 5 යානය සඳෙන් නික්මෙයි. බුරවි සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ මේ හේතුවෙන් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසී ඇති විය හැකි බවයි. ඒ අනුව බුරවී සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද දින උදැසන 5:30 වන විට මන්නාරමට කිලෝමීටර් 143ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. ඊට අමතරව උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40-50ක් පමණ දක්වා වන සුළං ඇති විය හැකියි. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55-65 අතර අගයක් ගත හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර 75ක් දක්වා ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. ඒ හේතුවෙන් එම ප්‍රදේශාශ්‍රිතව මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටීමට කටයුතු කිරීම වඩාත් උචිත බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේ අතර එලෙස පිටවන බුරවී සුලිකුණාටුව දකුණු ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ. දැනට දිවයිනේ බැහැරට මන්නාරම් බොක්ක දෙසට ගමන් කරලා තියෙන මේ සුලිකුණාටුව දිවයිනේ මන්නාරමේ සිට කිලෝමීටර් 143ක් පමණ ඈතින් තියෙන්නේ. ඉදිරි පැය 6 කාලය තුල මෙම සුලිකුණාටුව ඉන්දියාවේ තූතුකුඩි වෙරළ තීරයට ඇතුළු වෙන තත්ත්වයන් පෙන්눔 කරනවා. කෙසේ නමුත් දැන් මේකේ ප්‍රබලතාවය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සුලිකුණාටුවක් බවට නෙමෙයි දැන් තියෙන්නේ පීඩන අවපාතයන්. අපේ තියෙන විශ්ලේෂණ වල අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේක බොහෝ විට ඉන්දියාවට ඇතුළු වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙයි. කෙසේ නමුත් මේකේ තවදුරටත් අපි ඍජු බලපෑම තියෙනවා. බුරවී සුලිකුණාටුවේ බලපෑමෙන් මේ වන විට එක් පුද්ගලයෙක් අතුරුදන් ඇති අතර පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 44848ක්. මෙම ආපදා තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වුණා. එහි වැඩිම බලපෑමට ලක් වුණේ යාපනයේ දිස්ත්‍රික්කයයි. එමෙන්ම පුද්ගලයන් 6 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. නිවාස 50කට එහිදී පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 2148කට අර්ධ හානි සිදුව තිබෙනවා. මේ අතර බුරවී සුලිකුණාටුවේ බලපෑම් පැවතියත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළා. ගුවන් තොටුපළට පැමිණීමට නියමිත කිසිදු ගුවන් යානයක් අවලංගු නොකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම බුරවී සුලිකුණාටුවෙන් අපේක්ෂිත වැසි නොලැබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ධාරිතාව සැලකිය යුතු වගයකින් ඉහළ නොගිය බවයි. එමෙන්ම ජලාශවල දැනට පවතින ධාරිතාවෙන් මහා කන්නේ සඳහා ජලය නිකුත් කළ හැක්කේ තවත් මාසයක කාලයකට පමණක් බවද ඩී අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ දිනේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 628 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26038ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි
යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් සමග මෙනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 22488ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනේත් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 402ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකුද ඊට ඇතුළත්. මේ අතර මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 62ක ඇඳන් 10523ක් සූදානම් කර ඇති බවයි. වෙනකොට අපේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 62ක ඇඳන් 10523ක් සූදානම් කරලා තියෙනවා මේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා. මේන් 6835ක් මේ වෙනකොට භාවිතයට ගන්නවා. ඒ වගේම දැඩි සත්කාරක 15ක ඇඳන් 146ක් මේ රෝගීන්ගේ අවශ්‍යතාවය මතු වුණොත් පාවිච්චි කිරීම සඳහා අපි හඳුනාගෙන තියෙනවා. මේන් මේ වෙන විට ඇඳන් 15ක් රෝගීන් සඳහා භාවිතා කරමින් පවතිනවා. එමෙන්ම කොරෝනා වෛරසයේ ආසාදිතව සිදු වූ තවත් මරණ 5ක් ඊයේ දිනේදී තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. එසේම සිදු වූ මරණ සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129ක්. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සහ එක් කාන්තාවක් වන බවයි. ඉන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක් අයෙක් නිවසේදී මරණයට පත්ව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර පැතිර යන කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා පනවා ඇති හුදකලා කිරීම තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පොලිසිය ආශ්‍රයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට පාලනය වී ඇති බවයි. මේ වන විට විශේෂයෙන්ම පොලිසිය තුළ 1250කට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් නිර්මාණය වුණා. කෙසේ වෙතත් මේ වන විට එම ආසාදිතයින් නිර්මාණය වීම ඉතා හොඳින් පාලනය වී තිබෙනවා. ඊයේ දිනේදී පොලිස් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වුණේ ආසාදිතයින් 4ක් පමණයි. මේ වන විට 10කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගෙන රෝගය සුව වීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා. තවත් 250කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම තවත් 2000කට ආසන සංඛ්‍යාවක් නිරෝධායන කටයුතු වලට පොලිස් නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදනය වූ ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අමගමුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශයේ ප්‍රදේශ දෙකකට ඊයේ දිනේ සිට නැවත දැනුම් දෙනතුරු සංචරණ සීමා පැනවීමට අමගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදනය වූ ආසාදිතයින් 15 දෙනෙකු හමු වූ ගිනිගත් හේන බ්ලැක් වෝටර් වත්ත ඉහළ කොටසට සහ එම වෛරසයේ ආසාදනය වූ ආසාදිතයින් 7 දෙනෙකු හමු වූ නොටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් දඬු කැලේ වත්තේ පහළ කොටසටයි මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ. මේ අතර COVID-19 වෛරස ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද උදෑසන 6:15ට පමණ වැලිකන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී තිබෙනවා. මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද අසේලපුර 104 වැනි කිලෝමීටර කණු ආසන්නයේදී එම අනතුර සිදු වුණේ. සිද්ධියෙන් බස් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක් වූ යුද හමුදා බස් රථය කොළඹ හොරණ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් රැගෙන වැලිකන්ද පූනානි කොරෝනා මධ්‍යස්ථානය වෙතයි යමින් තිබුණේ. කෙසේ වෙතත් අනතුරින් යුද හමුදා බස් රථයේ සිටි කොවිඩ් ආසාදිතයින්ට හෝ පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට තුවාල සිදු වී නැහැ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසන්නේ කොවිඩ් ආසාදිතයින් ප්‍රවාහනය කළ බස් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි. මේ අතර මීගමුව තලාදුව පාර කම්කරු නිවාස සංකීර්ණයේ 125 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඒ අතරට මීගමුව මහනගර සභා සේවකයින් දෙදෙනෙක්ද ඇතුළත්. එමෙන්ම ගම්පහ දිවුලපිටිය මඩම්පැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ 150ක් අතරින් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගත් බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළේ. මේ අතර මහනුවර ජාතික රෝහලේ අක්ෂිසායනය ආශ්‍රිත කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි කටයුතු తాවකාලිකව නැවැත්වීමට පියවර ගන්නා බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ. ඒ අනුව අක්ෂිසායනයේ සායන කටයුතු මෙන්ම රෝගීන් බාර ගැනීමේ කටයුතුද తాවකාලිකව අත්හිටුවා ඇති අතර සඳුදා වන විට එහි කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහත්මිය සඳහන් කළා.
එමෙන්ම මහනුවර ජාතික රෝහලේ උගුර කන සහ නාසය අංශයේද කොරෝනා රෝගී තත්ත්වයක් හේතුවෙන් తాවකාලිකව වසා දැමුවද අද සිට එම කටයුතු නැවත ආරම්භ වන බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. අවශ්‍ය කට්ටියගේ PCR විශාල ප්‍රමාණයක් කාර්ය මණ්ඩලය කරා. ඒ අනුව අපිට යම්කිසි නිගමනයකට එළඹෙන්න පුළුවන් වුණා. ඒක ඒ සායනෙන් පිටතට ගිහිල්ලා නැහැ කියලා. නමුත් අපි බොහොම අවධානයෙන් පසු වෙනවා මේ අවස්ථාවේදී. කිසි කෙනෙකුට රෝග ලක්ෂණයක් ඇති වුණොත් ඔවුන්ට අපි ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. අනිකුත් වාට්ටුවලත් හදිසි සහ විශේෂිත ශල්‍ය කර්ම සහ ඇතුළත් කිරීම ඒ අයුරින්ම වෙනවා. ඉදිරියේදී අපි තවදුරටත් කාර්ය ටික ටික වැඩිපුර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු මත්තල සහ කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබෙනවා. එසේම විදේශ රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු පිටව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් සෑම දිනක පාහේ අපි රැගෙන එනු ලබනවා. සමහර අවස්ථාදී යම් අපහසුතාවයක් නැති වෙනවා. එහෙයින් පිටත් වෙලා එද්දී හෝටලයක නිරෝධායන වෙනවා කියලා ඇවිල්ලා නමුත් ලංකාවට ආවන් පස්සේ වෙනස් කිරීමේ තත්ත්වයක් ඊයේත් වාර්තා වුණා. මත්තල ගුවන්තොටුපළට ආපු අයවලුන් හෝටල් නිරෝධායන පැමිණෙනවා කියලා ඇවිල්ලා ලංකාවට ආවන් පස්සේ ඔවුන්ට ඒ ආකාරයෙන් යාමට නොහැකි බව දක්වලා යම් කිසි විරෝධතාවයක් දක්වපු අවස්ථාවක් අද උදෑසනත් වාර්තා වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට අපි තවදුරටත් කටයුතු කරනු ලබනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 6471ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 433ක්. එමෙන්ම වෛරසය ආසාදිතව මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ 19438ක් ලෙසයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 26290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ්-19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන සිටියදී රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කරමින් නොමනා ලෙස හැසිරුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයා එළඹෙන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන සිටි මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමට යාමේදී රාජකාරියේ නිරත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට කෙල කැසීමක් සිදු කර නොමනා අන්දමින් හැසිරී තිබුණා. මේ හේතුවෙන් අද අටලුගම බොගාවත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පසු එම පුද්ගලයා බණ්ඩාරගම බස් නැවතුම් පොළතෙක් රැගෙන විත් අනතුරුව බන්ධනාගාර බස් රථයෙන් පානතුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මේ මාස 17 වනදා දක්වා අදාළ පුද්ගලයා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. වර්තමානයේ අටලුගම තත්ත්වය ගත්තහම වර්තමානයේ රෝගීන් 352කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. වර්තමානයේ සිදු කරපු PCR පරීක්ෂණ වලින් 50%ක රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතයක් තියෙනවා. සංචලන සීමා පැනවුවත් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් තියෙනවා. ඉතින් පසුගිය දින සිදු සිදුවීමත් සමග අපි අටලුගමට සේවය සැපීමේ ඈත් වී සිටියා. ඒ අනුව ඉහළ නිලධාරීන් සියල්ල දැනුවත් කර තිබෙනවා මේ සම්බන්ධයෙන්. ඔවුන්ගේ උපදෙස් පරිදි ඉදිරියට ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා. අටලුවගම ප්‍රදේශයේ යම් කිසි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගය දක්වලා කටයුතු කරන්න නැත්නම් ඔබයි මේකෙන් අපහසුතාවයකට ඉදිරියේදීපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරන අතර අටලුවගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහයෝගය දක්වලා කොවිඩ් ආසාදිතකු නොවි ජීවත් වීමට ඔවුන් වග බලා ගනී කියලා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා විශේෂ භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දීමට නියමිතයි. මේ අතර අද දිනේ කැඳවා තිබූ එම සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ නඩුව මේ මාස 11 වනදා කැඳවීමට වතල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පංචපුද්ගල විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින්.
එම කමිටුව විසින් මහර බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම වාර්තාවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතයි. බන්ධනාගාර ගැටුමට හේතු කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය වන අතර ගත යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම කමිටුවට උපදෙස් ලබා දී ඇත්තේ. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකු ඇතුළුව තුවාල ලැබූ සංඛ්‍යාව දැක්ුණේ 108ක් ලෙසයි. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් ඇතුළු 36 දෙනෙකුගෙන් ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ පවත්වනවා. ඊයේ දිනේදී ප්‍රකාශ 30ක් පමණ සටහන් කර තිබෙනවා. මෙහිදී ප්‍රකාශ සටහන් කිරීමේදී යම් යම් ආකාරයේ විවිධ ඖෂධ වර්ග විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා ඖෂධ පෙති 21000ක් පමණ තිබුණු බවට වාර්තා වෙනවා. මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටෙන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. බන්ධනාගාරය තුල සිදු කැරැල්ලට අදාළව විශාල දේපොළ හානියක් සිදු වී තිබෙනවා. එම දේපොළ හානිය සම්බන්ධයෙන්ුත් මේ වන විට ඇස්තමේන්තු ලබා ගැනීම ඒ වගේම අලාභය පිළිබඳ වටිනාකම ලබා ගැනීම සිදු කරමින් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායම පොලිස් අධිකාරිවරයෙක්ගේ මෙහෙයවීම යටතේ තවදුරටත් ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනු ලබනවා. මේ අතර එම සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකුට සහ සෞඛ්‍යාංශ නිලධාරියෙකුටද අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාකල මහතා නියෝග කර තිබුණා. ඒ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංගමේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මෝසමක් මගින් සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් ඒ අනුව අද දිනේ සෞඛ්‍යාංශ නිලධාරියෙකු අධිකරණය හමුවේ පෙනී සිටියද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පෙනී නොසිටි බැවින් අදාළ නඩුව මේ මාස 11 වෙනිදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ. මේ අතර මහර බන්ධනාගාරයේ සිදුවීම පාලනය කිරීම සඳහා කැඳවා තිබූ පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහර බන්ධනාගාරය තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම නිලධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අනතෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති අරුණ ජයසුන්දර මහතාද සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ඇත්තේ. ඓතිහාසික අනුරාධපුර අටමස්ථාන පූජා භූමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඒ ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් අභියසදී. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව පැවැත්වුණේ රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සංවර්ධන ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව ඓතිහාසික රුවන්වැලි මහා සෑ රජුන් අභියසදී පැවැත්වුණේ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සමන්නත්තේ තස්මා සොත්ති භවං අනුරාධපුර පූජා භූමිය කේන්ද්‍රය කරගනිමින් නවීන තාක්ෂණයක් ඇතුව ජනතාවට බැතිමතුන්ට පහසුකම් සැලසීමේ යෝජිත කාර්යාවලියෙන් එකක් ආරම්භ කිරීම මේක ඓතිහාසික වශයෙන් තාම වැදගත් වෙනවා. 1948 එවකට පළාත් පාලන ඇමති WRD බණ්ඩාරනායක මැතිතුමා යෝජනා කරපු වාගෙට ක්‍රියාත්මක කරපු ඒ වැඩ ටික අපට මේ අවුරුදු දශක 7කටත් එහා ගිහිල්ලා ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ අතරතුර බොහෝ බලය තිබුණු අය යම් යම් ආකාරයෙන් උත්සාහ කළා. නමුත් ඒ එකගතාවක් හෝ අවාසනාවන්ත සිද්ධියක් නිසා ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ අනුව අනුරාධපුර ජයශ්‍රී මහබෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑ රජුන් තූපාරාම පූජා භූමිය අභයගිරිය ජේතවනාරාමය ඉසුරුමුණිය ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන පුදබිම් සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.
අනුරාධපුර මහනගර සභාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතිකාර මුදල සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් මිලියන 405කට අධිකයි. ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2024 වසරේ දෙසැම්බර් මාසයේදී නිම කිරීමට යෝජිතයි. වෙළඳ පොලේ පවතින මිලිලීටර 187.5 ප්‍රමාණයේ වීදුරු බෝතල් සඳහා තැන්පතු මුදලක් අය කරමින් ඉදිරියේදී අලෙවි කිරීමට සැලසුම් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එසේම කෘෂි රසායන භාවිතයේදී පරිසරයට එක්වන ප්ලාස්ටික් බෝතල්ද නැවත නිෂ්පාදකීන් වෙතම ලබා දීමට සුදුසු ක්‍රියාමාර්ග සකස් කරමින් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම කරුණු සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කුඹුරුවල වගා කරන ගොවි මහතුන්ට ප්‍රධාන ගැටලුවක් තමයි මේ බෝතල් පාවිච්චි කරලා ඒවා කුඹුරුවලට දැමීම තුළ ඒ වගේම ඒවයි කෑලි දැමීම තුළ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. ඒ සියල්ලට විසඳුමක් විදියට අද ඉතාමත් වැදගත් තීන්දුවක් අපි ගත්තා. ඒ තීන්දුවට අවශ්‍ය නියෝග අපි ලබා දුන්නා. අනිවාර්යයෙන්ම මේ විකුණන බෝතල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ තුළ සමහරලාට ඒ ගන්න පුද්ගලයා මේක ආපහු ගෙනාවේ නැති වුණත් මේක වෙනත් තැනක දාලා ගියත් ඒක එකතු කරගන්න වෙන කෙනෙකුට අවස්ථාව තියෙන ලොකු රැකියා අවස්ථාවක් වගේ විදියට කියන්න පුළුවන්. සැලකිය යුතු මුදලක් එයාට ආදායමක් විදියට ගන්න හැකියාවක් ලැබෙන පරිදි තමයි අපි මේ නියෝග ක්‍රියාත්මක කරවන්නේ. නිෂ්පාදන සමාගම් ඒකට ලොකු එකඟතාවයක් නැති වුණත් අනිවාර්යයෙන්ම අපි මේ කටයුත්ත කරනවා. අමාත්‍යාංශයේ විදියට අපි ගත්ත පියවරක් ආපස්සට අපිට ගන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මුල් කාලය ඇතුළත අපි විශ්වාස කරන මේ අවශ්‍ය ගැසට් පත්‍ර ඒවා ද්‍රණය කිරීමෙන් පසුව මේ කාර්ය කරන්න අපිට පුළුවන්කම ලැබෙයි. මේ වගේම අපි තවත් පීවර රාශියක් ගන්නව ඉදිරියේදී තනි පාවිච්චි වෙන ප්ලාස්ටික් පොලිතින් සිංගල් යූස් ප්ලාස්ටික් කියන ඒවා සම්බන්ධව ඇතුළු ඒ තීන්දුව තීරණ ගන්නවා. මේ සියල්ලම තීන්දුව තීරණ ගන්නේ කිසියම් කොම්පැනි එක එක්ක වෛරයෙන්වත් තවත් කාටවත් පාඩුවක් කරන්න නෙමෙයි. මේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි අපි මේ සියලුම තීන්දුව ගන්න. මේ අතර දිවයිනේ රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන විනාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශයත් දැන්ට ඒ කටයුත්තට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම අපේ විවිධ හමුදාව සතුවම තිබෙනවා ඩ්‍රෝන යාත්‍රා. ඒ වගේම පොලිසිවලත් සමහර අංශ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපි සියලු දෙනාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේ පරිසර හානි සිදුවෙන ඒවා පිළිබඳව මේ ඩ්‍රෝන යාත්‍රා මගින් තොරතුරු රැස් කරගන්න, ඒවට අවශ්‍ය නීතිමය කටයුතු කරන්න. මොකද අපිට මේවට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් නැහැ. ඒ නිසා මේ සියලු දෙනාගේ සහයෝගය අරගෙන අනිවාර්යයෙන්ම අපි මේ අනවසර සිදුවෙන සියලු දේවල් නතර කරන්න කටයුතු කරනවා. මෙරට සිදු වූ දරුණුතම ගුවන් අනතුරු වලින් එකක් වන සප්ත කන්‍යා ගුවන් අනතුර සිදු වී අදට වසර 46ක්. ජීවිත 191ක් අහිමි කළ මෙම ගුවන් අනතුර දශක 4කට වැඩි කාලයක් ගත වූ තැනද ගෙන එන්නේ ඛේදනීය මතකයක්. ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොලේ සිට සෞදි අරාබියේ ජෙඩා බලා ගුවන්ගත වී තිබූ මාටින් එයා ගුවන් සමාගමට අයත් DC-8 ගුවන් යානය කිසිවෙකු නොසිතූ අන්දමින් අනතුරකට ලක් වුණා. ඒ මක්කම බලා ගමන්ගත් වන්දනාකරුවන් 182ක් සහ යානයේ කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගේ අවසන් හුස්ම පොද සප්ත කන්‍යා කඳු පාමුලදී වාතලයට මුසු කරමින් සුරබයා සිට ජෙඩා දක්වා ගමනේදී යානයේ එක් නැවතුමක් ලෙසට සටහන් වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. කටුනායක ගුවන්තොටුපළ වෙත යානයේ ගොඩවැස්සීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බව එවකට පළ වූ වාර්තාවල සඳහන් වුණා. එම වාර්තාවලට අනුව යානයේ ප්‍රධාන නියමුවන් සහ ගුවන්තොටුපළ අතර පැවති සම්බන්ධතාවල යම්කිසි අනවබෝධ තත්ත්වයක් පැන නැගී තිබුණා. නියමුවන් විසින් ගුවන් යානයේ ආරක්ෂිත උස මට්ටමට වඩා පහළින් ගමන් කරවීම මෙම අනතුරට හේතු වූ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව තිබුණා. යානයේ එක් තටුවක් පර්වතයේ ගැටීමත් සමග සමබරතාවයේ ගිලිහි ගොස් කඳුවැටියේ ගැටී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගියා.
අනතුරට පත් ස්ථානය වෙත ළඟාවීම ඉතා දැඩි ලෙස දුෂ්කරවීම සහ සිරුරු සියල්ලම පාහේ දැඩි ලෙස විනාශවීම නිසා මියගිය පුද්ගලයන් 190කගේ සිරුරු කොටස් අනතුර සිදු වූ කඳු ශිඛරයේ පාවමුලම මිහිදන් කර ඥාතීන් විසින් සිහිවටනයක් ඉදු කරනු ලැබුවේ ඔවුන් සිහිවීම පිණිසයි. එක් ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා විසින් සිය මව් රටට රැගෙන ගොස් තිබුණා. අනතුරින් පසුව යානයේ ඉතුරු වූ ටයරයක් නෝටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට ගුවන් යානා අනතුර සිහිවීම පිණිස තබා ඇති අතර පසුව අනතුරින් මියගිය ප්‍රධාන ගුවන් නියමුවාගේ ඥාතීන් විසින් මියගිය කාර්ය මණ්ඩලයේ නම ඇතුළත් සිහිවටනයක්ද එම ස්ථානයේදී ඉදි කරනු ලැබුවා. මේ වෙලාවේ මේ ගුවන් යානාව 9කුත් ගානට අපේ මේ නෝටන් නගරේ ඉතාම පහතින් ගමන් කර පසුව 10 වෙනකොට තමයි ගුවන් විදුලි පණිවිඩයක් ලැබුණේ මෙහෙම ගුවන් යානාවක් කඩා වැටිලා තියෙනවා සප්ත කන්‍යා කඳු වැටිලා. ඊට පසුව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වැනි දේවල් ඇවිල්ලා මෙහි සැරිසරලා තැන හොයාගෙන ඒ විස්තර ගුවන් විදුලියෙන් දුන්නා. පසුදින පාන්දර මේ පොලිසිය රාලා මිල 6 දෙනෙකුත් මාත් කන්දමුදුනට ගියා. ඒ ගිහිල්ලා බලපුවම අපි මල කන්දන් දෙකක් හොඳ මල කන්දන් තිබිලා ඒ වගේ නිච්ච රටට අනික ඔක්කොම කෑලි හොයන්න බෑ. කුඩු කෑලි වෙලා මේ මරක් කළා අය ඇවිල්ලා ඒව ඔක්කොම රෙදි කෑලි ලෝකෙල උඩම අදහණය කරා. පසුව මේකේ කෑලි ගෙනල්ලා මෙතන පොලිස් ඉස්සරහ පිට ගොඩ ගහපු දවසේ මේ ටයර් එක තිබුණා. ඒ වෙලාවේ මහතුරු ඔක්කොම ඉස්සරහ පිට මම මේ ටයර් එක අරන් අයින් කරලා මේ අකුරු ටික මේකේ ලිව්වා. මේක සිහිවටනයක් වශයෙන් තියාගන්න. අවධානය විදෙස් පුවත් වෙත. වසර 44කට පසු ප්‍රථම වරට සඳේ පාෂාණ රැගත් චීනයේ අභ්‍යවකාශ යානය ඊයේ රාත්‍රියේ සඳ මතු පිටින් නික්ම තිබෙනවා. මේ අතර COVID-19 වසංගතය ආරම්භ වූ දින සිට දිනක් තුල වාර්තා වූ ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුලද නැවත වරක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ ඇමරිකාවේ නවාසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඒ අනුව නවාසාදිතයින් 2,18,576ක් වාර්තා වී ඇති බවයි. මෙවන විට ඇමරිකාවේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,45,35,196ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 2,918ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම මේ වන විට ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 2,82,829ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟවීම හේතුවෙන් ඇමරිකාව දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් මේ වන විට එරට රෝහල් දහසක පමණ කටයුතු බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසය වන විට එරටට කොවිඩ් හේතුවෙන් එල්ලවන බලපෑම ඉතා ප්‍රබල වනු ඇති බවයි. මේ අතර ඉරානයේ කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ නවාසාදිතයින් 13,922 සමගයි. එමෙන් ඊයේ සිදු වූ මරණ 358ත් සමග එරට කොවිඩ් මරණ සංඛ්‍යාවද 49,348ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉදිරියේදී මීට වඩා ඉහළ අගයක් ගත හැකි බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉරානය පසුවන්නේ ලෝ වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර 14 වන ස්ථානයේ. මේ අතර COVID-19 නිවාරණයෙන්වත් සියලුම ප්‍රංශවැසියන්ට නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා ඉදිරි වසරේ සමාජාරක්ෂණ අයවැය යොදා ගන්නා බවයි එරට රජය සඳහන් කළේ. ප්‍රංශයේ මෙම ඉන්නත් වැඩසටහන සඳහා යුරෝ බිලියන 1.5ක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂා කරනවා. එසේ නමුත් කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය නොකරන බවයි එරට රජය අවධාරණය කරන්නේ. මීට පෙර ජපානයේද තම වැසියන්ට කොවිඩ් එන්නත් නොමිලේ ලබා දීමට තීරණය කර තිබුණා. ප්‍රංශයේ මේ වන විට කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 22,57,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 54,140ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර චීනයේ චංගේ 5 විශේෂිත අභ්‍යවකාශ යානය ඊයේ සඳ මතු පිටින් නික්ම තිබෙනවා. මෙම යානය සඳේ ගිනිකඳු සහ ආවාට සහිත ප්‍රදේශයකට පසුගිය පළමු වනදා ගොඩ බස්සනු ලැබුව අතර එමගින් චන්ද්‍රපාෂාණ කිලෝග්‍රෑම් 2ක් පමණ එක්රැස් කරගෙන තිබෙනවා. එය මව් යානය සමග එක් වී නැවත පෘථිවිය කරා ළඟාවීමට නියමිතයි. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳේ පස් පොළවට රැගෙන ආ තුන්වන රට බවට චීනය පත්වනවා. මීට පෙර 1960 සහ 70 දශකවලදී ඇමරිකානු සහ රුසියානු අභ්‍යවකාශ යානා සඳේ පාෂාණ පෘථිවියට ගෙනෙනු
ලැබූ අතර අවසන් වරට 1976 වසරේදී එලෙස චන්ද්‍රපාෂාන රැගෙන ආවේ සෝවියට් ලූනා 24 යානයෙන්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 5 වනදා මෙරට සංගීත ශේෂත්‍රය නවමානයකට යොමු කළ අතිමහත් ජනාදරයට පත් ගායකයෙකු ගීතනු රචකයෙකු චිත්‍රපට හා නාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් WD අමරදේව මහතා මොරටුවේදී මෙලොව උපත ලබා ඇත්තේ 1927 දෙසැම්බර් මස 5 වන දිනයි. 1995 ඔක්තෝබර් මස 17 වන දින ශ්‍රී ලංකා හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස යාපනයේදී දියත් කරන ලද ත්‍රිවිධ මෙහෙයුම මගින් LTTE ත්‍රස්තවාදී ගහනයේ පැවති යාපනයේ නගරය අත්පත් කරගෙන ජාතික දජය ඔසවා ඇත්තේ 1995 දෙසැම්බර් මස 5 වන දිනයි. ස්වේච්ඡා සේවය ප්‍රවර්ධනය කිරීම, ස්වේච්ඡා ප්‍රයත්නයන් සඳහා සහයෝගය දැක්වීමට රජයන් දිරිමත් කිරීම සහ දේශීය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා එම සංවිධානවල වැදගත්කම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය දෙසැම්බර් මස 5 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1985 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනුයි එම දිනය නම් කර ඇත්තේ. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.